ළමයි අපි අසම්පූර්ණ සටහන් කර ඉන්නේ මේකේ 6 වෙනි ගාන විශානිගේ ව්‍යාපාරයේ 2016 වර්ෂ ආරම්භයේදී අවසානයේදී පැවති වත්කම් හා වගකීම් පහත පරිදි වේ වාර්ඩ් දීලා තියෙන වත්කම් ටිකයි වගකීම් ටිකයි ඊළඟට කියන වර්ෂය තුලදී 10000ක් නව ප්‍රාග්ධන ලෙස ව්‍යාපාරයට යොදවලා තියෙනවා විශානි සෑම මාසකම 600 බැගින් ගැනිලි කරලා තියෙනවා විශානි තම ව්‍යාපාරය 2016 12 දින අවසන් වර්ෂ සුද්ධ උපයදී සුද්ධ ලාභය හොයන්න තියෙනවා එතන අපිට ලේසිම සුද්ධ ලාභය හොයන්න මොකද්ද? ලාභ සමීකරණය. එහෙනම් සුද්ධ ලාභය සමානයි අග ප්‍රාග්ධනය අඩු කිරීම මුල ප්‍රාග්ධනය ධන ගැනිලි ඍණ නව ප්‍රාග්ධනය. ඔන්න ඔය සමීකරණයට අපිට ආදේශ කරගත්තා නම් අදාළ දේවල් ටික හොයලා අපිට පුළුවන් ළමයි ව්‍යාපාරයේ ලාභය ගණනය කරන්න. හරි දැන් යට තියෙනවනේ නව ප්‍රාග්ධනයේ 10000යි කියලා. එහෙනම් නව ප්‍රාග්ධනයේ කොටසට 10000 ගෙනල්ලා දැම්මා. ඊළාන්ට සෑම මාසකම විශානි 600ක් ගැන්ලි කරනවනේ. මාස 12යිනේ. ඒකට 600 ගානේ 12ක් කියන්නේ 6 වරක් 2 12යි. 6 වරක් 7200යි. එහෙනම් මුදල් ගැනීමලි 7200යි. ඊළාන්ට අපිට නැත්තේ අග ප්‍රාග්ධනය මුල ප්‍රාග්ධනයනේ. දැන් අපි දන්නවා ඒක හොයාගන්න ඕන විදිය. අග ප්‍රාග්ධනය හොයන්න ඕන නම් අපි කරන්නේ අග වත්කම් වලින් අග වගකීම් ටික අඩු කරනවා. එතකොට අග වත්කම් වෙන්නේ මෙන්න මේ ටික. අග වගකීම් ටික වෙන්නේ මෙන්න මේ ටික. එහෙනම් අග වත්කම් ටිකෙන් අග වගකීම් ටික අඩු කරුවාට පස්සේ අග ප්‍රාග්ධනය එනවා. මුල වත්කම් වලින් මුල ප්‍රාග්ධනය අඩු කරුවාම අපිට එනවා මුල ප්‍රාග්ධනය. හරි දැන් එතකොට අග ප්‍රාග්ධනය අපි අග වත්කම් ටික ගනිමුකෝ 1800 එකතු කිරීම 90000 එකතු කිරීම 64000 එකතු කිරීම 160000 එතකොට එනවා 315800යි දෙනවා 315800යි ඒකෙන් අඩු කරනවා මුල ප්‍රාග්ධනය 30000යි 10000යි කියන්නේ සෝරි වැරදුනානේ 315800යිනේ 315800යි මුළු වත්කම් එකකින් අඩු කරනවා වගකීම් ටික එතකොට එනවා 40000යි වගකීම් එතකොට 375800යි 375800යි ඒකෙන් අඩු කරනවා මුල ප්‍රාග්ධනය හොයන්න මෙන්න මේ මුල වත්කම් වලින් අඩු කරන්න ඕන මෙන්න මේ මුල වගකීම එතකොට 2000යි 78000යි කියන්නේ 80000යි 68000යි 120000යි තේරම එකතු වුනහම 268000යි මුල ප්‍රාග්ධනයේ විදිහට දානවා 268000යි හරි එතකොට ළමයි ලාභය අපිට දැන් හොයන්න පුළුවන් මේක විසඳුවාම 375800න් අඩු කරනවා 268000 එකතු කරනවා ගැනිලි 7200 අඩු කරනවා 10000 එතකොට එනවා ළමයි 105.3යි රුපියල් මෙන්න ව්‍යාපාරයේ ළමයි ලාභය හරි ඕක තමයි අපිට ඔතනදී හොයාගන්න වෙන්නේ මහ ලොකු දේවල් නැහැ තාම අපි ලොකු ගණන් වලට ආවේ නැහැ සම්පූර්ණ සටහන වල තාම පොඩි දේවල් තමයි මේ ටච් කර ඉන්නේ ළමයි හරි මේක හදාගන්නකො හරි බන්දු ලලහකෝන් තමාගේ ව්‍යාපාරය සම්බන්ධව නිසියාකාරව ගිණුම් තියාගන්නේ නැහැ කියලා කියනවා 2016 වර්ෂ ආරම්භයේ අවසානයේ වත්කම් හවා කියලා ලයිස්තු ටික ඔයාලට දෙනවා මෙතනත් ළමයි ඉතින් ලාභය ගණනය කරන්න වෙන විදිහක් නෙමෙයි ලේසිය විදිහ ලාභ සමීකරණයේ යන එක. එහෙනම් අපි ලියාගමු ඉස්සල්ලාම ලාභය සමානයි අග ප්‍රාග්ධනය අඩු කිරීම මුල ප්‍රාග්ධනය ධන ගැනිලි ඍණ නව ප්‍රාග්ධනය බලන්න අමතර තොරතුරු වර්ෂය තුල කිසිදු ස්ථාවරත්වයක් මිලදී ගැනීමක් හෝ විකිණීමක් සිදු වී නැත. හරි. දැන් ඔයාට පේන ඇති එහෙම කියද්දි ළමයි ආරම්භයේ තියෙන ඉඩම් ගොඩ නැගිලි අවසානයේ 1,50,000ම තමයි. ඊළඟට
මෝටර් රථයේ 3,50,000 ඔන්න අඩු වෙලා තියෙනවා. ස්ථාවර වත්කම යගේ වර්ෂ අවසානයේදී අඩු වෙලා තියෙනවා. අඩු වෙන්න හේතුව මොකක්ද ළමයි? එක්කෝ වත්කම ඉවත් කිරීමක්, එහෙම නැත්නම් වත්කම ඡය වීමක්. එතකොට දැන් මෙතන කියනවා වත්කම් ඉවත් කර නැත කියලා. එහෙනම් මේ අඩුවීමට හේතුව ළමයි ඡය. ඊළඟට ලී බඩු උපකරණ 75000ක් තියෙනවා. ඒකත් ළමයි 70000ක් දක්වා අඩු වෙනවා 5000කින්. එහෙනම් ඒකටත් හේතුව ඡය. ඊට ණය ගැතියෝ තියෙනවා. ওই විදිහට දෙනවානේ. ඊට පස්සේ කියනවා වර්ෂයේ ගැනිලි 30000යි. එහෙනම් ගැනිලි ඔන්න අපිට හම්බුණා 30000ක්. අපි ආදේශ කරගන්නවා ගැනිලි තැනට. ඊට පස්සේ අතිරේක ප්‍රාග්ධනය යෙදවීම 10000යි. නව ප්‍රාග්ධනය ගොඩට ගෙනල්ලා දානවා ළමයි 10000යි. ණය ගැතියන්ගෙන් 10000ක් අය කරගත නොහැකි බැවින් සෑම නොහැකි බැවින් කපා හරින ලදී කියලා මෙතන හැදෙන්න ඕන. කපා හරින ලදී. සෑම විටම ණය ගැතියන්ගේ 110ක අඩමාන අය වෙන් කිරීමක් සිදු කළ යුතුය කියලත් ගාන කියනවා. හරි. දැන් අපි හොයාගන්න ඕනේ ළමයි මුල ප්‍රාග්ධනය අග ප්‍රාග්ධනය. එතකොට මුල ප්‍රාග්ධනය හොයද්දී අපි පැත්තකට ගමු. ඒක හොයාගමු. මුල ප්‍රාග්ධනය. මුල ප්‍රාග්ධනය සමානයි මුල වත්කම් වලින් අඩු කරන්න ඕන මුල වගකීම් ටික. එතකොට මුල වත්කම් විදිහට ළමයි මෙන්න මේ ටිකනේ තියෙන්නේ. ඉඩම් ගොඩනැගිලි, මෝටර් රථ, ලී බඩු, ණය ගැතියෝ, අය මොනවාද? ණය හිමියෝ වගකීමක් ලැබිය යුතු බිල් වත්කමක්, භාණ්ඩ තොගේ වත්කමක්, අතති මුදල් වත්කමක්. එතකොට මුල වත්කම් ටික ඉඩම් ගොඩනැගිලි 1,50,000යි, මෝටර් රථ 3,50,000යි, ලී බඩු උපකරණ 75000යි, ණය ගැතියෝ 240 ගණිද්දි ළමයි මතක තියාගන්න ණය ගැතියන්ගේ හැමතිස්සම 110ක බොල් ණයක් අඩමාන ණය වෙන් කිරීමක් අඩු කරනවා. ඒ කියන්නේ 2,40,000ට 110යි කියන්නේ කීයද බලන්න. 2,40,000ට 110ක් කියන්නේ ළමයි 24000යි. එතකොට නම් 2,16,000. මතක තියන්න ඒක ගත්තේ කොහොමද? ගත්තේ 2,40,000යි ණය ගැතියන්ගේ වටිනාකම ඒක මත 110ක්. අඩු වෙන්න ඕන. එතකොට ණය ගැතියන්ගේ ධාරණ වටිනාකම තමයි 2,16,000. ඊට පස්සේ ලැබිය යුතු බිල් 120යි, භාණ්ඩ තොගය 325යි. ඊළාට මුදල් ශේෂය 5,400යි. හරි. ඔය ටික එකතු කරන්න ඕන. 1,50,000යි 3,50,000යි 75,000යි 2,16,000යි 1,20,000යි 3,25,000යි 5,400යි කියන වත්කම් ටික එකතු කරාම ළමයි එනවා 12,41,400යි. 12,41,400යි. වගකීම් ටික. වගකීම් වෙන්නේ මොනවාද? ණය හිමියෝ 2,00,000. ඊළඟට ගෙවිය යුතු බිල්පත් 32,000. ඊළඟට බැංකු අයිරාව 10,000. මේ ටික එකතු වෙනවා 200 එකතු කිරීම 32 එකතු කිරීම 10 කියන්නේ ළමයි 2,42,000යි. එහෙනම් මෙන්න මේ දෙක අතර වෙනස අපි ගන්නවා. 12,41,400න් අඩු කරනවා 2,42,000. 999,400යි. 999,400යි. හරි. එහෙනම් ළමයි මුල ප්‍රාග්ධන අපි හොයාගත්තා 999,400යි. ඊළඟට අග ප්‍රාග්ධනය. අග ප්‍රාග්ධනය අපි ගන්නවා අග වත්කම් වලින් අග වගකීම් ටික අඩු කරනවා. එතකොට අග වත්කම් වෙන්නේ ඉඩම් ගොඩනැගිලි. මම මේ පැත්තෙන් ලියනවා ඉඩම් ගොඩනැගිලි 1,50,000. ඊළඟට මෝටර රථ 3,15,000. ඊළඟට ලී බඩු උපකරණ 70,000යි. ණය ගැතියෝ 295 ළමයි ගන්න බෑ. හේතුව ඇයි? ණය ගැතියන්ගෙන් එකක් මේ අවුරුද්දේ 10,000ක බොල් ණයක් කපා හැරලා ඉතිරි ණය ගැතියන්ගෙන් 110ක් අඩමාන අය වෙන් කරන්නත්
ඕන. එහෙනම් අපි ණය ගැතියන්ගේ ධාරණගේ හොයා ගන්න ඕන. එතකොට නම් මෙතනින් හොයන්නම් ණය ගැතියන්ගේ ධාරණ වටිනාකම. ණය ගැතියන්ගේ අගය කීයක් දෙනවද? 2,95,000යි. මේ 2,95,000න් අපි අඩු කරනවා ළමයි බොල් ණය කපා හරින 10,000. එතකොට එන්නේ 2,85,000යි. ඔය 2,85,000න් 100ට 10ක බොල් ණය කියන ළමයි 28,500යි. අඩු කරන්න ඕන. අඩු කරලා ණය ගැතියන්ගේ ධාරණ වටිනාකම ගන්න. 2,85,000න් අඩු කරනවා 28,500යි. එතකොට ළමයි එනවා 2,56,500යි. 2,56,500යි. එහෙනම් ණය ගැතියන්ගේ ධාරණ වටිනාකම තමයි දාන්නේ 256,500යි. එතකොට ඒක හරි. ඊළඟට ලැබිය යුතු බිල්පත් තියෙනවා 110යි. භාණ්ඩ තොගය 340යි. අතැති මුදල් 28යි. බැංකු මුදල් 68යි. හරි. ඔන්න ඔය ටික එකතු කරගන්න වෙනවා. 1,50,000 එකතු කිරීම 3,15,000 එකතු කිරීම 70,000 එකතු කිරීම 2,56,500 එකතු කිරීම 1,10,000 එකතු කිරීම 3,40,000 එකතු කිරීම 28,000 එකතු කිරීම 68,000 එනවා ළමයි එකතු කළාම 13,37,500යි. 13,37,500යි. එහෙනම් ඔන්න ළමයි මුල වත්කම් 13,37,500යි. වගකීම් ටික වෙන්න මෙන්න මේවානේ. ණය හිමියොයි ගෙවිය යුතු බිලුයි. එච්චරයිනේ. ඒ දෙක අඩු කරන්න ඕන. එතකොට 13,37,500න් අඩු කරනවා 2,90,000යි. අය අඩු කරනවා 1,20,000යි. ඔන්න ඔය වගකීම් දෙක අඩු කරුවම එනවා 9,27,500. ආදේශ කරනවා මෙතෙන්ට 9,27,500යි. දැන් ලාභ සමීකරණය තුලනය කරලා ලාභය හෝ අලාභය ගන්නවා. 9,27,500න් අඩු කරනවා 9,999යි 400යි. එකතු කරනවා 30,000යි අඩු කරනවා 10,000යි. එතකොට නවා 51,900ක් ළමයි ඍණ එන්නේ. ඍණ කියන්නේ අලාභයක්. ලියන්න අලාභය. අලාභය කියලා ලියලා නම් අය ඍණ දාන්න ඕනේ. අලාභය 51,900 කියලා ලියුවා නම් හරි. හරි. ඕක තමයි ළමයි උත්තරේ. මේ ඇත්තටම මෙතන මේ මම කරලා තියෙන ළමයි පෙර වැඩ. මේක ඉතින් ඔයාලට තේරුම් ගන්න පුළුවන්නේ. ණය ගැතියෝ හොයද්දී මතක තියාගන්න අඩමාන ණය අඩු කරන්න ඕනේ. මුල ණය ගැතියන්ගෙනුත් අඩු කරන්න ඕන අග ණය ගැතියන්ගෙනුත් අඩු කරන්න ඕන. මොකද ළමයි දැන් අපි හිතනවා මේ අවුරුද්ද අවසාන ණය ගැති ශේෂය මත අඩමාන ණය වෙන් කරන්න කියද්දි අපිට එකපාරට මොළුවට යන්නේ මේ අවුරුද්දේ ඉන්න අවසාන ණය ගැතියන්ගෙන් තමා එහෙම වෙන් කරන්න කියලා. ඇත්තටම ළමයි පෙර අවුරුද්ද අවසානයේ ණය ගැතියෝනේ මේ අවුරුද්ද ආරම්භයේදීත් ණය ගැතියෝ වෙන්නේ. එතකොට එහෙම වෙද්දි පෙර අවුරුද්දෙත් අඩමාන ණය වෙන් කරනවානේ. එතකොට එතනදී ණය ගැතියන්ගේ ධාරණ වටිනාකම වෙන්නේ අඩමාන ණය වෙන් කෙරුවට පස්සේ නාගේ. ඒකයි අපි ආරම්භයේ ණය ගැතියන් මත එහෙම වෙන් කිරීමක් කරන්නේ. හරි. ඔක හදා ගන්නකො. හරි. එහෙනම් දැන් අසිතගේ ව්‍යාපාරයේ ගාන අපි කරමු. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දීලා තිනවා ආරම්භ කරන දවසට. ඒ වගේම අමතර තොරතුරු ටික දීලා තියෙනවා. ශුද්ධ ලාභය හෝ අලාභය ඉල්ලන්නේ. එහෙනම් අපි ගන්නවා ලාභ සමීකරණයෙන්ම මේක හදලා දාන්න. ලාභය සමානයි අග ප්‍රාග්ධනය අඩු කිරීම මුල ප්‍රාග්ධනය ධන ගැනිලි ඍණ නව ප්‍රාග්ධනය. ළමයි අග ප්‍රාග්ධනය අපි දන්නේ නැති වුණාට මුල ප්‍රාග්ධනය අපි දන්නවා. මේ දීලා තියෙන වර්ෂ ආරම්භ කරන දවසට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයනේ. එදාට මුල ප්‍රාග්ධනය තමයි ලක්ෂ 2. එහෙනම් ඒක අමුතුවෙන් අපිට හොයන්න දෙයක් නැහැ. ඒක අපි දන්නවා. ඒක අපි දන්නවා. ලක්ෂ 2යි.
එකතු කරනවා. ගැනිලි තියෙනවා නම් එකතු කරනවා, නව ප්‍රාග්ධනය තියෙනවා නම් අඩු කරනවා. බලන්න එහෙම එකක් තිබුණා මම දැක්කා. ඔය රෝමි ලක්කම් දෙකේ මෙන්න මේ රෝමි ලක්කම් දෙකේ කියන ළමයි වර්ෂය තුල අයිතිකරුව අතිරේක ප්‍රාග්ධනය විදිහට 50000ක් යොදා ඇති අතර 10000ක තොග ගැනිලි විදිහට ගෙනහිල්ලා. නව ප්‍රාග්ධනය 50ක් යොදවලා ගැනිලි 10000. එහෙනම් ගැනිලි 10000 එකතු වෙනවා. නව ප්‍රාග්ධනය 50000 අඩු වෙනවා. හරි ලේසියෙන් අපි ඒ ටික දැම්ම. මොකද අපිට ඒක ගන්න කියලා තියෙන හින්දා. හරි. ඊට පස්සේ ළමයි අපිට දැන් ප්‍රශ්නයකට තියෙන අග ප්‍රාග්ධනය හොයාගන්න ඕන එකනේ. ඒක හෙව්වනම් අපි ලාභය හොයලා ඉවරයි මේ වෙනකොට. දැන් අග ප්‍රාග්ධනය හොයාගත්තී අග ප්‍රාග්ධනය හොයාගන්න වෙන්නේ කොහොමද? අග ප්‍රාග්ධනය හොයාගන්න තිබුණ වර්ෂයේ ලාභය තිබ්බනම් අර අග මුල ප්‍රාග්ධනයට එකතු කරුවා නම් හරි. එහෙම නමුත් අපිට තියෙන්නේ ලාභය හොයන්නනේ. එතකොට ලාභය හොයාගන්න එහෙනම් විදියක් නැහැ. එහෙනම් අග ප්‍රාග්ධනය හොයන්න යන්න වෙන්නේ අර අග වත්කම් වලින් අග වගකීම් අඩු කරන එකටම තමයි. ඒකෙන්ම තමයි අග ප්‍රාග්ධනය හොයාගන්න වෙන්නේ. එහෙනම් අපි අග ප්‍රාග්ධනය හොයමු. අග ප්‍රාග්ධනය සෙවීම. එතකොට අග ප්‍රාග්ධනය හොයද්දී අග වත්කම් ටිකෙන් අඩු කරන්න ඕන අග වගකීම් ටික. එතකොට ඔයා දැක්කද මම නම් ඒක දැක්ක ගානේ වර්ෂ අවසාන දවසට මේ අවසානම ගැලපිල්ල බලන්න 4 වෙනි එක වර්ෂ අවසාන දවසට ජංගම වත්කම් හා ජංගම වගකීම් දීලා තියෙනවා. එහෙනම් මේ අග වත්කම් වලිනුත් ළමයි ජංගම වත්කම දීලා. ජංගම වත්කමේ වටිනාකම කීයද? 1,70,000යි. ඒ වගේම අග වගකීම් වලත් අග ජංගම වගකීම දීලා 1,40,000යි. එහෙනම් ජංගම නොවන වත්කමයි අනිත් පැත්තෙන් වගකීම් වල ජංගම නොවන වගකීමයි හොයාගත්තා නම් අපිට මේ කතාව ළමයි විසඳන්න පුළුවන්. මේක දීලා මේකෙත් මේක දීලා. එහෙනම් දැන් පළවෙනි තොරතුර කියවන්න. පළවෙනි එකේ කියනවා 2015 10යි එක දින 30000ක් වටිනා ස්ථාර වත්කම් මිලදී ගත් අතර සියලු ස්ථාර වත්කම් 10% ගානේ සරල මාක්‍රමයට ෂෙයා කරනවා. අපි යනවා අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ළමයි ස්ථාර වත්කම් ඔයාලට පේනවද තියෙනවා ලක්ෂ 3ක්. සමුච්චිත ෂෙයා 50000ක් තියෙනවා. එහෙනම් අපි දැන් යන්නේ ඔය දෙන්න වර්ෂ ආරම්භ කරන දවසට ස්ථාවර වත්කම්නේ. ස්ථාවර වත්කම්. අය දීලා තියෙනවා මොකද්ද? සමුච්චිත ෂය ටික. අපිට කොහොමත් ඕන වත්කම් වල ළමයි ධාරණගය. ඒ හින්දා මේක අපි පිළිවෙලකට හදා ගන්න ඕන. ධාරණගය හොයා ගන්න ඕන. හරි. ස්ථාවර වත්කමේ පිරිවැය කීයයි කියලාද කියන්නේ? ලක්ෂ 3යි සමුච්චිත ෂය 50000ක් තියෙනවා. ස්ථාවර වත්කම් වලගේ ලක්ෂ 3යි සමුච්චිත ෂය තියෙනවා ළමයි 50000. හරි. දැන් පළවෙනි ගැළපිල්ලේ මොකද්ද වෙන්නේ? ස්ථාරවත්කම් මිලදී ගන්න. ස්ථාරවත්කම් මිලදී ගන්න ළම මේ තියෙන වර්ෂයේ මුලනේ. මුල ශේෂය තුල වර්ෂයේ පස් ඒ කියන්නේ වර්ෂයේ තුල ගත්තු ස්ථාරවත්කම ඇතුළත් වෙලා නැහැ නේ. එහෙනම් අපි ඒක එකතු කරනවා. ඔන්න වර්ෂයේ ගත්තු ස්ථාරවත්කම එකතු කරුවා. එතකොට මුළු ස්ථාරවත්කම් වල අගේ කීයක් වෙනවද බලන්න. මුළු ස්ථාරවත්කම් වෙනවා පිරිවැය 3,30,000ක් වෙනවා. මෙන්න මේ 3,30,000න් අඩු කරන්න ඕනේ ධාරණ වටිනාකම. මේ සමුච්චිත ෂය. එතකොටනේ ධාරණ ගේන්නේ. දැන් ළමයි වර්ෂ ආරම්භ කරන දවස වෙනකන් මේ සමුච්චිත ෂය දීලා තිනවා 50,000. එහෙනම් මේ වර්ෂයට ෂය හොයන්න ඕනේ. අපි මේ වර්ෂයට වාර්ෂික ෂය හොයනවා. හොයමු බලන්න. වාර්ෂික ෂය හොයද්දී
වර්ෂයේ මුල ඉඳලම තියෙන ලක්ෂ 3ට අවුරුද්දටම ෂය වෙනවා. සියලු ස්ථාරත්කම් 110ක් ෂය කරනවලුනේ. එහෙනම් ළමයි ලක්ෂ 3ට 110ක් අපි මුලින්ම ෂය කරනවා. 110 කියන්නේ 30000යි ඒ ටිකට. ඊළඟට වර්ෂයේ අලුතෙන් ගන්න කීයක්ද 30000ක ස්ථාවර වත්කම. 110ක් ෂය කරනවා අවුරුද්දට. මේක ගන්න කවද්ද 10යි 1. අපේ ගිණුම් වර්ෂය වෙන්නේ 2016 3.31. බලන්න 10යි 1 ඉඳලා 2016 3.31ට මාස කීයක් තියෙනවද බලන්න 10යි 30 11යි 30 12යි 30 1යි 30 2යි 30 3යි 30 ඇඟිලි වලින් ගණන් කරන්න මාස 6ක් එනවා. එහෙනම් අපි ෂය හොයන්න ඕන මාස 6කට. එන අවුරුද්දක ෂය මාස 6කට පරිවර්තනය කරගන්න 12න් බෙදලා 6න් ගුණ කර. එතකොට ළමයි අපිට එනවා 1500ක්. එහෙනම් මේ වාර්ෂික ෂය එනවා මුළු වාර්ෂික ෂය 31500යි. එහෙනම් ඔන්න වාර්ෂික ෂය ටික සමුච්චිත ෂය ආරම්භක සමුච්චිත ෂයට එකතු කරලා 31,500යි. දැන් ළමයි සමුච්චිත ෂයත් එකතු කරලා 81500ක් එනවා. එහෙනම් ධාරණ වටිනාකම වර්ෂ අවසාන දවසට හොයාගන්න පුළුවන් 3,30,000න් අඩු කරනවා 81,500. 2,48,500යි. හරි. එහෙනම් ළමයි ඔන්න ජංගම නොනත්කවල ධාරණගේ අපි හොයාගත්ත වර්ෂ අවසාන දවසට 2,48,500යි. එහෙනම් මුළුවත්කම් ටික හොයාගන්න පුළුවන්. මේ දෙකේ එකතුව ගන්න මුළුවත්කම් 2,48,500ට එකතු කරනවා 1,70,000යි. 4,18,500යි. ඊට පස්සේ ළමයි වර්ෂ අවසාන දවසට වගකීම් වලට එනවා. ඒකේ ජංගම වගකීම් දීලා තිනවා. ජංගම නොවන වගකීම් තමයි අපිට දීලා නැත්තේ. ඒක තමයි හොයාගන්න වෙන්නේ. අපි යනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ආරම්භයේ දුන්නු. දිගු කාලන වගකීම් ලක්ෂයක් තියෙනවානේ. දිගු කාලන වගකීම් අපි හොයාගන්නවා. ඒ කියන්නේ දිගු කාලන වගකීම් කියන ජංගම නොවන වගකීම්. වර්ෂ අවසාන දවසට ජංගම නොවන වගකීම් ටික අපි හොයාගන්නයි යන්නේ. හරි. දැන් පළවෙනි ගැලපිල්ල ගැලපුණා, දෙවෙනි ගැලපිල්ල දැම්මා, තුන්වෙනි ගැලපිල්ල මං හිතන්නේ ඒක තියෙන්නේ. දැන් මොකද්ද කියන්නේ ළමයි? ඉස්සෙල්ලාම බලමු ආරම්භයේ දිගු කාලන ණය තියෙනවා ළමයි ලක්ෂයක්. දැම්ම ලක්ෂය. වාර්ෂික ණය වාරිකය 25000ක් වර්ෂය තුල ගෙවා ඇති අතර එහි අඩංගු පොලිය 5000යි. ළමයි ණය වාරිකයේ 25 ඇතුලේ තියෙනවාලු ගෙවපු 25 ඇතුලේ තියෙනවලු 5000ක පොලිය. එහෙනම් ණයෙන් හැමතිස්සෙම අඩු වෙන්නේ කීයක්ද? පොලිය හැර වාරික කොටස. ඒ කියන්නේ 20000ක්. එහෙනම් ළමයි දිගු කාලීන ලක්ෂ තියෙන වගකීමෙන් 25000ක වාරිකයේ ගෙවුවාම ළමයි අඩු වෙන්නේ 20000ක වාරිකයක්. එතකොට එහෙනම් ළමයි ජංගම නොවන වගකීම් වෙනවා කීයක්ද? 80000යි. එහෙනම් අපි හොයාගන්නවා දැන් ජංගම නොවන වගකීම කීයද? 80000යි. ඒක ගෙනල්ලා අපි ආදේශ කරනවා. 80000 ජංගම නොවන වගකීම් වලට දානවා. 80000යි. දැන් අපිට වර්ෂ අවසාන දවසට ජංගම මේ අගවත්කම් තියෙනවා. වර්ෂ අවසාන දවසට ජංගම මුළු වගකීම් ටික තියෙනවා. එතකොට 8යි 4යි 12යි 2,20,000යි. ඕක අපිට හොයාගන්න පුළුවන්නේ. හරි. එහෙනම් ළමයි අග වගකීම් ටික අපි එකතු කරනවා. අග ප්‍රාග්ධනය හොයනවා. අග ප්‍රාග්ධනය හොයන්නේ කොහොමද? දැන් අපි ළඟ තියෙන අග වත්කම් වල මුළු අගය ඊළඟට අග වගකීම් වල මුළු අගය 4,18,500න් අඩු කරනවා 2,20,000. එතකොට එනවා ළමයි 1,98,500යි. මේවා පෙර වැඩක හරි කමක් නැහැ. ඔයා හදන්න ඕන. වෙන්නෙනවා අග ප්‍රාග්ධනය. එහෙනම් ළමයි අපිට ඕකනේ ඕනුනේ. අග ප්‍රාග්ධනය හොයාගන්නනේ.
එහෙනම් 1,98,500 අපි උඩට ගිහිල්ලා ආදේශ කරනවා. 1,98,500යි. එහෙනම් 1,98,500න් අඩු කරනවා දැන් මුල ප්‍රාග්ධනය 2,00,000යි. එකතු කරනවා 10,000ක ගැනිලි. අඩු කරනවා 50,000ක නව ප්‍රාග්ධන. එතකොට එන්නේ ළමයි අලාභයක් 41,500යි. අලාභය. හරි. ඔන්න ඕකත් හදාගන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා ළමයි මේ හදපු එකේ අහන්න පුළුවන්. හරි. අපි දැන් එනවා ළමයි අසම්පූර්ණ වාර්තා වලින් අලුත්ම කොටසකට. ඒ කියන්නේ අසම්පූර්ණ වාර්තා වලින් ගන්න පුළුවන් තොරතුරු අරගෙන දිත්ත සටහන් වලට අනුව ගෙනු තියලා ආදායම් ප්‍රකාශයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි පිළියෙල කිරීම සම්බන්ධවයි අපි දැන් මේ කතා කරන්න යන්නේ. වාර්තාවේ ඇති තොරතුරු හා වාර්තාවේ නැති තොරතුරු වලට අදාළ මූලාශ්‍ර මගින් ලබා ගන්නා තොරතුරු දිත්ත සටහන් ක්‍රමයේ යොදා ගනිමින් වාර්තා කර ඒ ඇසුරින් අවසන් ගිණුම් පිළියෙල කිරීම මෙහිදී සිදුවේ. ආරම්භක තත්ත්ව විස්තරය මෙම ක්‍රමයේදී ලබාගත හැකි තොරතුරු ඇසුරින් මුදල් පොත කියන්නම මුදල් ගිණුම නායකති පාලන ගිණුම නායහි පාලන ගිණුම ආදී ගිණුම් පිළියෙල කරයි. ඒ කියන්නමයි මෙතනදී කියන්නේ තත්ත්ව විස්තරය දැන් කියන්නේ මොකද්ද කියලා දන්නවනේ. අපිට මේ ආදායම් ප්‍රකාශය හෝ මූල්‍ය තත්ත්වය හදන්න වෙදී ආරම්භක තත්ත්ව විස්තරය සමහරක් වෙලාවට හදන්න වෙයි. ඊළාට නායකති පාලන ගිණුමක් හදන්න වෙයි. නායහි පාලන ගිණුමක් හදන්න වෙයි. එතකොට ඒ වගේන් අවශ්‍ය තොරතුරු ගන්න වෙයි. ඒ අනුව වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් ශේෂ සොයාගෙන ඒවා ආදී ගිණුම් ඇසුරෙන් අවසාන ගිණුම් පිළියෙල කළ හැකිය. ළමයි ලේසි අමාරු නැහැ මේව. අපිට අර දිත්ත සටහන් පිළිබඳ දැනුම තියෙන්න ඕන. අවසාන ගිණුම් පිළියෙල කිරීමට අවශ්‍ය ගිණුම් සොයා ගන්න ආකාරය කියනවා නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. නමුත් අපිට මේ දේවල් කරන්න පුළුවන්. එකක් වෙළඳ ගිණුම මගින්. වෙළඳ ගිණුම කියන්නේ ළමයි අපි හදන ආදායම් ප්‍රකාශයේ අර දලලාභයට එනකන් කොටසට තමා ළමයි වෙළඳ ගිණුම කියලා කියන්නේ. හරි? එතකොට අන්න ඒක හදන්න වෙයි සමහරක් වෙලාවට. එතකොට ඒක හදලා දැන් හිතන්නකො ළමයි මෙහෙම වර්ෂ අවසාන තොගය අපිට දීලා නැහැ. නමුත් වර්ෂ අවසාන තොගේ දීලා නැහැ. නමුත් ළමයි මේ විකුණුම් ටික දීලා තියෙනවා, ආරම්භක තොගේ දීලා තියෙනවා, ගැනුම් ටික දීලා තියෙනවා, ආපසයොම් ටික දීලා තියෙනවා, දලලාභේ දීලා තියෙනවා. එතකොට අපිට අගතොගේ හොයාගන්න පුළුවන් වෙළඳ ගිණුමක් ගැහුවොත්. ඒ සමහරක් වෙලාවට ළමයි ඔය විදිහට තමයි අපිට හදන්න වෙන්නේ. ඒ කියන්නේ නිශ්චිතවම කියන්න බෑ මේකෙන් මේක හොයන්න වෙන්නේ කියලා. ඒක අපිට ගාණ හදද්දි තමයි තීරණය කරන්න වෙන්නේ. ඊළඟ මුදල් පොත මගින්. මුදල් පොත කියලා කියන්නේ මුදල් ගිණුම. මුදල් ගිණුමෙන් අපිට හොයන්න පුළුවන් දීලා නැත්නම් ආරම්භක මුදල් ශේෂය, එහෙම නැත්නම් අවසාන මුදල් ශේෂය, ඒ වගේම නායකයන්ගේ සල්ලි හම්බෙලා තියෙනවා නම් ඒක දීලා නැත්නම් ගානේ ඒක ණය හිමියන්ට මුදල් ගෙව්වා නම්, වියදම් වලට මුදල් ගෙව්වා නම්, ආදායම් ලැබුණා නම් ඕව හැම එකක්ම ළමයි කියන්නේ එකක්. මුදල් පොතෙන් එකක් හොයන්න පුළුවන්. ඔය හැම එකක්ම හොයන්න බෑ එකපාරම. එක දෙයක් හොයන්න පුළුවන්. එතකොට එතනත් මට කියන්න බෑ මේ මුදල් ගිණුමේ මේක විතරයි හොයන්න පුළුවන් කියලා. විවිධ දේවල් හොයන්න පුළුවන්. ඔයාලට ඒක ගාන හදද්දි තේරෙයි. ඊළඟට නායකති පාලන ගිණුම. නායකති පාලන ගිණුමක සාමාන්‍යයෙන් ඇතුළත් වෙන්නේ මොනවාද ළමයි? එකක් ආරම්භක ශේෂ. මම මේ කීපයක් ලියන්නේ මීට වඩා තියෙනවා. ආරම්භක ශේෂ. ඊළඟට ණයට විකුණු. ඊළඟට අවසාන ශේෂ. ඊට පස්සේ ආපසු එවුම්. දුන් වට්ටම්. ලද මුදල් යනාදී ඔයිට වඩා ළමයි මුදල් මේ නායකති පාලකගේ තව තොරතුරු ඇතුළත් වෙනානේ බොල් ණය වගේ දේවල්. ඒ කියන ඔන්න ඔය කියන තොරතුරු වලින් යනාදී තොරතුරු ඇතුළත් වෙන අතර නායකති පාලන ගිණුම පිළියෙල කර සපයා නැති කුමන හෝ අගයක් සොයාගත හැකිය. ඒ කියන්නේ ළමයි නායකති පාලන ගිණුම පිළියෙල කරුවොත් ඔය තියෙන ලිස්ට් එකෙන්
මොකක් හරි අපිට සපයලා නැත්නම් ඒක හොයාගන්න පුළුවන්. ඊළඟට ණයහිමි පාලන ගිණුම මගින්. ණයහිමි පාලන ගිණුමක සාමාන්‍යයෙන් ළමයි මේ ටිකම තියෙනවා. ආරම්භක ශේෂ හැමම තියෙනවා. ණයට විකුණුම් නැහැ තියෙන ණයට ගැනුම් අවසන් ශේෂ තියෙනවා. ආපසු එවුන්නේ මේ තියෙන්නේ ආපසු යැවුම්. ඊළඟට ළමයි දුන් වට්ටන්නේ මේ තියෙන්නේ මොනවාද? ලද වට්ටම්. ඊළඟට ලද මුදල් නෙමේ තියෙන්නේ ගෙවූ මුදල්. යනාදී තොරතුරු ඇතුළත් වන අතර ණයහිමි පාලන ගිණුම පිළියෙල කර සපයා නැති කුමන හෝ වගයක් සොයාගත හැකිය. ටියුට් එක නැහැ ළමයි. ටියුට් එක හම්බුනහම මේක ලියාගන්න. මම වීඩියෝ එකේ රෙකෝඩ් එකක් දානවානේ. නැත්තම් ඔයා ඔහොමම ලියාගත්තත් කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාට ලේසි විදියක් කරන්න. මම හිතනවා මම දැන් කියපු එක ඔයාට තේරෙන්න ඇති කියලා. දැන් ඒක තේරෙන්නත් එක්ක තමයි මේ නිදසුන 9 ළමයි තියෙන්නේ. පහත දී ඇති තොරතුරු ඇසුරින් ණයගැති පාලන ගිණුම් දෙකක් පිළියෙල කර ප්‍රශ්නාර්ථ ලකුණු යොදා ඇති ස්ථාන වලට අදාළ අගයන් ගණනය කරන්න තියෙනවා. හරි. දැන් මේ බලන්න දින 2015 16 කියන ළමයි පෙර අවුරුද්ද වගේ 2016 17 කියන්නේ මේ අවුරුද්ද. ඒ කියන්නේ ළමයි දැන් 2015 16 කියලා කියන්නේ සාමාන්‍යයෙන් එහෙම කියන්නේ 2015 4යි 1න් පටන්ගෙන 2016 3.31කින් ඉවර වෙන අවුරුද්දට තමයි එහෙම කියන්නේ. 2016 3.31 කියන්නේ දැන් බලන්න මේ අවුරුද්ද කලින් අවුරුද්ද ඉරෙන 2016 3.31නේ. එහෙනම් අලුත් අවුරුද්ද පටන් ගන්න 2016 4යි 1න් ඉවර වෙන්නේ 2017 3.31කින්. හරි. එතකොට ඔන්න ඔය කියන අවුරුදු දෙකට අදාළ තොරතුරු දීලා තියෙනවා. පළවෙනි තීරුවේ ඉල්ලනවා ණයට විකුණුම් ටික ණයගැතියන්ගේ දීලා නැහැ ඒක හොයන්න කියලා. එතකොට ළමයි අපි ඔය වගේ අවස්ථාවකදී ණයගැති පාලන ගිණුමක් ගහ ගන්නවා 2015 16. ණයගැති පාලන ගිණුම නැත්තම් ණයගැති ගිණුම. ආරම්භක ශේෂ 52000 දීලා තියෙනවානේ. දානවා අපි හරපැත්තෙන් 52000යි. ඊට පස්සේ විකුණුම් ටිකනේ හොයන්න තියෙන්නේ. විකුණුම් අපි ණයගැති පාලන ගිණුමේ හරටන දාන්න ඒක තමයි හොයන්න තියෙන්නේ. ඊළඟට ණයගැතියන්ගෙන් ලැබීම මුදල් හම්බෙනවා ණයගැතියන්ගෙන් ලක්ෂ 3ක්. එතකොට ළමයි මුදල් හර ණයගැති ගිණුම බැර ලක්ෂ 3යි. බොල් ණය කපා හරිනවා 4000ක්. එතකොට ඒක ණයගැති ගිණුමේ බැරටනේ. දුන් වට්ටම් 6000ක් ණයගැති ගිණුමේ බැරට. ඊළඟට අවසාන ණයගැති ශේෂය මෙන්න මේක දීලා තියෙනවා. අවසාන ණයගැති ශේෂය පෙන්වන්නේ මේ විදිහට ගිණුම තුලනය කරලා ණයගැතියන්ගේ ශේෂය ළමයි ඉදිරියට එන්නේ හර පැත්තෙන් 62000යි. එහෙනම් ළමයි පහතට එන්නේ මේ බැර පැත්තෙන් 62000යි. ඔන්න ඔය විදිහට දාගන්නයි තියෙන්නේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් ගිණුමක් තුලනය කරන විදිහට තුලනය කරගෙන යන්නයි තියෙන්නේ. දැන් මේ ගාන මම ඔයාලට කරලා පෙන්නුවොත් ණයගැතියන්ගේ වැඩි පැත්ත මුලින්ම එකතු කරනවා. වැඩි පැත්ත බැර පැත්තනේ ළමයි. එතකොට ලක්ෂ 3ට 4000ක් එකතු කරලා 6000ක් එකතු කරාම 310000යි. ඒ 310000ට 62000ක් එකතු කරුවාම ඒ ශේෂයත් එකතු කරන්න ඕන 372000ක් එනවා. ඒ 372000 අඩු පැත්තට ගෙනියනවා. 372000යි. දැන් 372000න් හර පැත්තේ තියෙන අගේ අඩු කරනවා. 372000න් අඩු කරන්න තියෙන 52000. එතකොට ළමයි එනවා 320000. එහෙනම් මේ ඉන්නේ ණයට විකුණුම් ටික. අන්න ඒක තමයි මෙතෙන්ට එන්නේ 320000යි. ඊට පස්සේ ඔන්න දැන් ඒ අවුරුද්ද තොරතුරු ටික ඉවරයි. දැන් මේ ඉවර වෙන්නේ කවද්ද 2016 4 පටන් ගන්න මේ ආරම්භක ශේෂ 2015 මේ ඉදිරියට ගෙන ශේෂය 52000 තියෙන ළමයි 2015 4යි 1ට මේ අවසානට 62000 ආවේ 2016 3.31කට. මේ තියෙන්නේ 2016 3.31කට ශේෂය. එතකොට ඒක තමයි ඊළඟ අවුරුද්දේ කියන්නේ ඊළඟ අවුරුද්ද කියන්නේ 2016 3.31කින් ඉවර වුණාම පටන් ගන්න 2016 4යි 1 ඊළඟ අවුරුද්ද. එතකොට අපේ මුලින්ම ඉල්ලන්නේ ආරම්භක ණයගැති ශේෂයනේ 2016 4යි 1ට. එහෙනම් උත්තරේ ළමයි 62000යි. ඒක අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. පෙර අවුරුද්දේ අවසානයේ ණයගැති ශේෂය තමයි ඊළඟ අවුරුද්දේ ආරම්භක ශේෂය වෙන්නේ. හරි.
ඔතනම මම මේ ගානේ පල්ලෙහෙම්ම මං ඊළඟ ණයගැති පාලන ගිණුමත් හදනවා. විකුණුම් මේ ගානේ අපිට දීලා තියෙනවා 4,20,000යි. ඊට පස්සේ බොල් ණය විකුණුම් දෙම ඊළඟට ණයගැතියන්ගෙන් ලැබුණු මුදලනේ නැත්තේ මුදල්. ඒක තමයි හොයන්න තියෙන්නේ. ඊළඟට බොල් ණය 5,000යි. දුන් වට්ටම් 8,000යි. අවසාන ණයගැති ශේෂය 46,000යි. හරි මෙතනත් ළමයි අපි වැඩි පැත්ත එකතු කරනවා. 62,000 එකතු කිරීම 4,20,000 එතකොට නවා 4,82,000යි. මෙන්න මේ හර පැත්ත එකතු කරුවා. අඩු පැත්තට ගෙනිච්ච 4,82,000යි. ඒකෙන් අඩු කළා 46,000යි. අඩු කිරීම 8,000යි 5,000යි කියන 8යි 5යි 13,000යි. 4,23,000ක් එනවා. එහෙනම් ඔන්න ණයගැතියන්ගෙන් ලැබුණු මුදල 4,23,000යි. එතෙන්ට උත්තරේ 4,23,000යි. ඔන්න ඔය විදිහටයි ළමයි මේ ගාන හදන්නේ. හරි. ඔයත් නිදසුන අංක 9 දාගන්න මෙන්න මේ ණයගැති පාලන ගිණුම තුලනය කරලා ඔයා මේ ටේබල් එක දැනට පොතේ රූල් කරගත්තත් කමක් නැහැ. මේ හිස්තන් දෙක දාලා මේන්න මේ පෙර වැඩේ හදාගෙන උත්තරේ ගන්න. නිදසුන 10 හදන්නේ. එතකොට ඒකේ අපිට ණය හිමියන් සම්බන්ධ තොරතුරු දීලා තියෙන එකයි ණය හිමි පාලන ගිණුම මම මේ කටුවට රූල් කරලා තියෙන්නේ. ආරම්භක ශේෂය 25යි. මම මේ පරණ අවුරුද්දෙන් පටන් ගන්න මුලින්ම. ආරම්භක ශේෂය 25,000යි. ඊළාට ගැනුම් තමා හොයන්න තියෙන ණය හිමිය සම්බන්ධ ළමයි ශේෂය තියෙන මොන පැත්තෙන්ද? බැර පැත්තෙන්. එහෙනම් මම දාන්න ඕන බැරට 25,000ක් බැර. ඊළඟට ගැනුම් වෙන්නේ ණය හිමියන්ගේ තේත් බැර පැත්තෙන්. ගැනුම් හර ණය හිමි පාලන බැරනේ. ඒකට ඒක තමයි හොයන්න තියෙන්නේ. ණය හිමියන්ට ගෙවුවා මුදල් බැර ණය හිමියා හර 2,60,000යි. ආපසු යවුම් බැර ණය හිමියා හර 10,000යි. ලද වට්ටම් බැර ණය හිමියා හර 12,000යි. ණය හිමියාගේ අවසන් ශේෂය දෙනවා 45,000යි. එතකොට ඒක බැර පැත්තෙන් එනවා 45යි. මෙන්න මේ හර පැත්තෙන් එනවා 45යි. හරි. දැන් පුරුදු පරිදිම වැඩි පැත්ත එකතු කරන්න. 2,60,000යි එකතු කිරීම 10,000යි 12,000යි කියන්නේ 22,000යි 45,000යි. 3,27,000යි. ඒක අඩු පැත්තට ගෙනියනවා. හිස් තැනට 3,27,000යි. 3,27,000න් අඩු කරනවා 25,000. එතකොට එනවා 3,02,000යි. ඔන්න ළමයි ගැනුම්. ඊළඟ අවුරුද්දට එනවා. ඒකේ ආරම්භක ශේෂයට ප්‍රශ්නාර්ථයන්නේ. මේ අවසාන ශේෂය 45,000 තමා ළමයි ඊළඟ අවුරුද්දේ ආරම්භයට යන්නේ. එහෙනම් මෙතෙන්ට එන්නේ 45,000යි. ගැනුම් 2,26,000යි දානවා බැර පැත්තෙන් 2,26,000. ප්‍රශ්නාර්ථයකට ණය හිමියන්ට ගෙවපු එක, ඒ කියන්නේ ගෙවපු මුදල, ඒක හොයන්න තියෙන ගෙවපු මුදල හම්බෙන්නේ ණය හිමියාගේ හර පැත්ත. ඊට පස්සේ ආපසෙව 8,000 ණය හිමියාගේ හරට දානවා. ලද වට්ටම් 12,000ත් ණය හිමියාගේ හරට. ණය හිමියාගේ අවසන් ශේෂය 42,000. බැර පැත්තෙන් ඉදිරියට එනවා නම් අනිවාර්යයෙන්ම පහතට ගෙනා ශේෂය තමයි මේ සම්පූර්ණ සටහන් වලදී තමයි ඒ කියන්නේ අසම්පූර්ණ සටහන් වලදී පහතට ගෙනා ශේෂය තමයි වැදගත්ම දේ. ශේෂයන්ගෙන් ඉදිරියට ගෙනා ශේෂය දැම්මේ නැතත් පහතට ගෙනා ශේෂය අනිවාර්යයෙන්ම ගිණුමේ දාන්න. මම ඒ කියන්නේ ළමයි වර්ෂ අවසාන ශේෂයක් පෙන්නද්දී ආරම්භක ශේෂයක් පෙන්නද්දී කොහොමද ඉදිරියට ගෙනා ශේෂය පෙන්වන්න මෙපැයි. හරි. දැන් මේකෙත් වැඩි පැත්ත එකතු කරනවා. වැඩි පැත්ත වෙන්නේ බැර පැත්තනේ 45,000ට එකතු කරනවා 2,26,000
2,71,000යි. අඩු පැත්තට ගේනවා. ඒ කියන්නේ හර පැත්තට. අඩු කරනවා දැන් 2,71,000න් 42,000යි 12,000 8,000යි 20,000යි. එතකොට එනවා 2,09,000යි. හරි. ඒක තමයි මෙන්න මෙතෙන්ට උත්තරේ විදිහට එන්නේ. ඔයාලට මේ ටික ආවනම් ඔයාලා හදලා තියෙන විදිහ ළමයි හරි. වැරදි තියෙනවා නම් හදාගන්න. නිදසුන 11ත් කියන්නේ සපයන්න නැති තොරතුරු හොයාගන්න කියලා. ආරම්භක මුදල් ශේෂය දෙනවා. ඊළඟට ණය ගැතියන්ගෙන් ලැබීම් දෙනවා. ණය හිමියන්ට ගෙවීම් දෙනවා. වෙනත් ලැබීම් වෙනත් ගෙවීම් දෙනවා. අවසාන මුදල් ශේෂය දෙනවා. දැන් ඔයාට මේකෙදී ණය ගැතියන්ගෙන් ලැබීම් හොයාගන්න ළමයි ණය ගැති පාලන ගිණුමක් ගැහුවොත් හොයන්න පුළුවන්. එහෙම නැත්නම් මුදල් ගිණුම ගැහුවොත් ඔයාට හොයන්න පුළුවන්. ණය ගැති පාලන ගිණුම ගහන්න තොරතුරු උතර නැහැ. එහෙනම් තියෙන්නේ ළමයි මුදල් ගිණුමක් හදාගන්න තොරතුරු. ආපු ඒවා ගියපු ඒවා ආරම්භ මුදල් ශේෂ අවසන් මුදල් ශේෂ. එහෙනම් අපිට මේ ගානේදී ළමයි මුදල් ගිණුමක් ගැහුවා නම් හරි. අවුරුදු දෙකටම. එතකොට අදාළ දීලා නැති තොරතුරු අපිට හොයාගන්න පුළුවන් වෙනවා. හරි. පොඩි උත්සාහයක් ගන්න බලන්න. මුදල් ගිණුම ආශ්‍රයෙන් දීලා නැති තොරතුරු හොයාගන්න. මෙන්න මගේ මුදල් ගිණුම. ආරම්භක ශේෂය 2015 මම මුලින්ම හදන්නේ 30000යි. හර පැත්තෙන්නේ වත්කමක් හින්දා. ණය හිමියන්ට ගෙවනවා. සල්ලි යනවනේ. එතකොට 1,96,000ක් බැරට. වෙනත් ලැබීම් 31000යි හරට. වෙනත් ගෙවීම් 20000යි බැරට. අවසාන මුදල් ශේෂය 32000යි. බැලන්ස් කරන ඉරි දෙක ගහලා අවසාන ශේෂය පෙන්නනවා හර පැත්තේ 32000යි. එහෙනම් ඒක පහතට එනවා ළමයි බැර පැත්තෙන් 32000යි. දැන් ඔයාට පුළුවන් මොකක්ද අපිට හොයන්න කියන්නේ ණය ගැතියන්ගෙන් ලැබීමනේ. එහෙනම් මෙන්න මේ හර පැත්තට ළමයි ණය ගැතියන්ගෙන් ලැබුණු මුදල ඔයාට එයි. බලන්න කීයක් එයි එනවද කියලා. ගිණුම තුලනය කරන්නයි තියෙන්නේ. වැඩි පැත්ත ඉස්සල්ලාම එකතු කරනවා. බැර පැත්තනේ වැඩි වටිනාකමක් තියෙන 1,96,000 එකතු කිරීම 20,000 එකතු කිරීම 32,000 2,48,000යි. අඩු පැත්තට ගෙනියනවා 2,48,000යි. එකෙන් අඩු කරනවා 31,000යි 30,000යි කියන්නේ 61,000යි. 1,87,000ක් එනවා. එහෙනම් ළමයි උත්තරය ණය ගැති ලැබීම් 1,81,000යි. ඊළඟට එනවා ඊළඟ අවුරුද්ද 2016 3.31 ඉවරලා පටන් ගන්න 2016 4 1 කියන්නේ මෙන්න මේ අවුරුද්ද. ආරම්භක ඒක ළමයි වැරදි ඈ. ආරම්භක මුදල් ශේෂය මේක වෙන්න බෑනේ. ඔයාලා මේක දාගෙන හදාගත්තා නම් ඒක වැරදි ළමයි එන්න ඕන 32000. අපි ගිය අවුරුද්දේ අවසාන මුදල් ශේෂය තමයි මේ අවුරුද්දේ ආරම්භයේ මුදල් ශේෂය වෙන. එහෙනම් මෙතෙන්ට එන්න ඕන 32000. ඒක හරියට හදාගන්න 32. ණය ගැතියන්ගෙන් ලැබීම 1,80,000 හරට දානවා. ඊට පස්සේ ණය හිමියන්ට ගෙවපු මුදල ඉල්ලන්නේ ණය හිමියන්ට ගෙවද්දි ළමයි මුදල් බැර හින්දා බැර පැත්තෙන් තමයි ඒක එන්න ඕනේ. ඒක මං හිස්තැනක් දාගත්තා. වෙනත් ලැබීම් 12,000යි හරට දැම්මා. අය වෙනත් ගෙවීම් 22,000යි. ඊට පස්සේ අවසානට දෙනවා මුදල් ගිණුමේ අවසාන ශේෂය 18,500යි. පහතට ගෙන යන ශේෂය. හරි. දැන් අපි මේකෙත් වැඩි පැත්ත එකතු කරනවා. මේ ගිණුමේ වැඩි පැත්ත ළමයි මේ අවස්ථාවේදී වැඩි පැත්ත වෙන්නේ හර පැත්ත. 32,000ට එකතු කරනවා 1,80,000යි. ආය එකතු කරනවා 12,000යි. එකතුව 2,24,000යි. අඩු පැත්තට ගේනවා 2,24,000යි. ඒ 2,24,000න් අඩු කරනවා 18,500යි. අය අඩු කරනවා 22,000යි. 1,83,500ක් එනවා.
මේ එන්න එහෙනම් ළමයි ණය හිමියන්ට ගෙවපු ගාන 1,83,500යි. ඔන්න උත්තර දෙක තමයි එන්න ඕන. අර වැරදුණු තැන ගානේ හින්දා වැරදුණු තැන හදාගන්න. හරි අපි නිදර්ශන 12 හදමු. මං ඉස්සලා මෙන්න මේ කොටස හදන්න වෙළඳ ගිණුමක් ළමයි අපි දන්න වෙළඳ ගිණුම. ඒක රූල් කරගන්නවා. රූල් කරගන්න කියන මහ ලොකු දෙයක් නෙමෙයි. නිකන් මේ කටුවට දාගන්නවා. වෙළඳ ගිණුම. මම මේ හදන්නේ 2015 16 කියන අවුරුද්දට. එතකොට ළමයි වෙළඳ ගිණුම අපි දන්නන්නේ මුලින්ම පටන් ගන්න විකුණුම්නේ. ඊට පස්සේනේ විකුණුම් පිරවැය අඩු කරන්නේ. එතකොට විකුණුම් පිරවැය හැදෙන විදිහත් අපි දන්නවනේ කොහොමද? මුල තොගයට එකතු කරනවා ගැනුම්. දැන් මෙතන තියෙන අය ගෙනේ මේ කුලී ඒව නැහැ ආපස්සය වුණුත් නැහැ අවසානට අඩු කරන්නේ අග තොගය. ඒක තියෙනවා. එතකොට එන්නේ විකුණුම් පිරිවැය ඊට පස්සේ දල ලාභය. දැන් දීලා තියෙන දත්තයන් ටික ළමයි ආදේශ කරනවා. ආරම්භක තොගය 20000යි. ගැනුම් 1,40,000යි. අග තොගය 24000යි. ඊට පස්සේ දල ලාභය 29000යි. මේ පැත්තට දල ලාභය ගන්නවා ළමයි 29000යි. හරි. දැන් දීලා නැති දේවල් ටික හොයාගන්නනේ තියෙන්නේ. දැන් අපිට විකුණුම් පිරවැය හොයාගන්න බැයිද? විකුණුම් පිරවැය හොයාගන්න පුළුවන්. හැම දත්තයක්ම දීලා තියෙන විකුණුම් පිරවැය හොයාගන්න පුළුවන්. එකතු කරන්න 20000 1,40,000 එකතු කරාම 1,60,000ක් එනවා. ඒ 1,60,000න් 24000ක් අඩු කරන්න. 1,60,000න් අඩු කරනවා 24000. එතකොට එනවා 1,36,000. විකුණුම් පිරිවැය. එහෙනම් විකුණුම් පිරිවැය කියන කොටස ගෙනලා දානවා 1,36,000යි. එතකොට ඔයා දන්නවා ළමයි මෙතන x කියන විකුණුම් වලින් විකුණුම් පිරිවැය මේ 1,36,000 අඩු වුණාම තමයි දල ලාභය තියෙන්නේ එන්නේ 29000. එහෙනම් විකුණුම් කියන්නේ මෙන්න මේ දෙකේ එකතුවනේ. 29000ට එකතු කරන්න ඕන 1,36,000. එතකොට 1,65,000යි. එහෙනම් විකුණුම් 1,65,000යි. හරි. ඔන්න ළමයි පළවෙනි කොටසට අදාළව එන දේවල් ටික. ඊළඟට දැන් 2016 330 ඉවරනට පස්සේ ආය පටන් ගන්න 2016 4 එක ආරම්භක තොගය ප්‍රශ්නාර්ථයක් දීලා තියෙන්නේ. ආරම්භක තොගය වෙන්නේ ළමයි ගිය අවුරුද්දේ අවසන් තොගය. ගිය අවුරුද්දේ අවසන් තොගය 24000යිනේ. ඒක තමයි මේ ලබන අවුරුද්දේ ආරම්භක තොගය එහෙනම් 24000යි මෙතෙන්ට එන්නේ. දැන් මෙන්න මේ ටික හොයන්න ඕන. මේක හදාගන්නකො ඔයා හදලා නැත්තම් පිළිවෙලකට. ඊළඟට 2016-17 වෙළඳ ගිණුම ආශ්‍රයෙන් ඉතුරු දේවල් ටික හොයාගමු. ආරම්භක තොගය 24000යි. ගැනුම් ඉල්ලන්නේ මෙන්න මෙතන. ගැනුම් ටික ඒක තමයි දීලා නැත්තේ. අවසන් තොගය 31000යි. විකුණුම් පිරිවැය 1,96,000යි. දල ලාභය 28000යි. කෙලින්ම ළමයි විකුණුම් නම් හොයන්න පුළුවන්නේ දල ලාභයයි විකුණුම් පිරිවැය කියන දෙකේම එකතුව. ඒ කියන්නේ 1,96,000යි දල ලාභය 28යි කියන දෙකේම එකතුව 2,24,000ක් එනවා විකුණුම්. ඒක අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. 2,24,000යි. ඊළඟට ඕන ගැනුම්නේ. එතකොට ගැනුම් හොයන්න නම් ළමයි යට ඉඳලා උඩට අපිට යන්න වෙනවා. එතකොට දැන් ඔයා යට ඉඳලා බලද්දී විකුණුම් පිරිවැය 1,96,000ක් ඇවිල්ලා තියෙනවානේ. ඔය විකුණුම් පිරිවැය එන්නේ ළමයි මේ මුල තොගයට ගැනුම් එකතු වුණාට පස්සේ අගයක් එනවනේ. අන්නේ අගයෙන් අපි කියමුකෝ මෙන්න මෙතන ගැනුම් වලට යටින් ඒ අගයෙන් 31000 අඩු කෙරුවම තමයි විකුණුම් පිරිවැය එන්නේ. එහෙනම් x කියන අගයෙන් 31000ක් අඩු කෙරුවහම නම් 1,96,000ක් එන්නේ ළමයි. මෙතන මේ x කියන අගේ හොයන්න මොකද කරන්නේ? 31000ට එකතු කරනවා ඔය 1,96,000. එතකොට එනවා 2,27,000ක්. අපි දාගන්නවා x කියන තැනට 2,27,000යි.
2,27,000යි. හරි. ඊට පස්සේ ළමයි අපි බලනවා මේ 2,27,000 එන්නේ ළමයි මෙන්න මේ ආරම්භක තොගයට මෙන්න මේ ගැණුම් ටික එකට එකතු කරුවාමනේ. එහෙනම් මෙතන මේ හිස්තැනේ තියෙන්න ඕන 24,000ට මේක එකතු කරලා නම් 227 එන්නේ. 2,27,000 24,000 අතර වෙනස 2,03,000යි. එහෙනම් ළමයි ගැණුම් වෙන්නේ 2,03,000යි. මෙන්න පිළිතුර. හරි ඕකත් හදාගන්න.